හොඳයි. අපි මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන S ගුණයේ ඉතිරි කොටස මේ වීඩියෝවෙන් අපි කතා කරනවා S ගුණයේ මූලද්‍රව්‍ය වල තාප වියෝජනය, S ගුණයේ මූලද්‍රව්‍ය වල තාප වියෝජනය. ඊට පස්සේ අපි කතා කරනවා ජල ද්‍රව්‍යතාවය සහ මූලද්‍රව්‍ය හඳුනා ගැනීම. අපි පළමුව ජල ද්‍රව්‍යතාවය පිළිබඳව කතා කළොත් S ගුණයේ මූලද්‍රව්‍ය වල ජල ද්‍රව්‍යතාවයේදී S ගුණයේ මූලද්‍රව්‍ය වල තාප වියෝජනය ගැන මුලින්ම කතා කරොත් අපි කතා කරන්න ඕනි කාබනේට වල තාප වියෝජනය කොහොමද? ෆොස්ෆේට වල තාප වියෝජනය කොහොමද? බයිකාබනේට වල තාප වියෝජනය කොහොමද? ඔක්සලේට වල තාප වියෝජනය කොහොමද? ඒ වගේමයි අපි කතා කරන්න ඕනි හයිඩ්‍රොක්සයිඩ් වල තාප වියෝජනය කොහොමද? එතකොට තාප වියෝජනයේදී මම ගත්තොත් කාබනේට වල තාප වියෝජනය පළමු කාණ්ඩේ තාප වියෝජනයේදී ඔබ වැදගත්ව මූලිකවම දැනගන්න ඕනි දේ තමයි ලිතියම් හැසිරෙන්නේ පළවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් වුණාට ලිතියම් හැසිරෙන්නේ දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වගේ. තාප වියෝජනයේදී දෙවනි කාණ්ඩේ යම් කෙනෙක් තාප වියෝජනය වෙනවද? ඒ වෙන විදිහටමයි ලිතියම් තාප වියෝජනය වෙන්නේ. ඒ නිසා තාප වියෝජනයේදී හොඳට මතක තියාගන්න ලිතියම් තාප වියෝජනය වෙන්නේ පළමු කාණ්ඩේ කට්ටිය වගේ නෙවෙයි දෙවෙනි කාණ්ඩේ කට්ටිය වගේ. ඒක ඔළුවේ තියාගෙන අපි කතා කරමු එහෙනම් කාබනේට වල තාප වියෝජනය. සෝඩියම් කාබනේට්, පොටෑසියම් කාබනේට් වගේ පළවෙනි කාණ්ඩේ කිසිදු කාබනේටයක් ලිතියම් හැරෙන්න කිසිදු කාබනේටයක් තාප වියෝජනය වෙන්නේ නැහැ. ඒ වගේමයි සෝඩියම් ෆොස්ෆේට්, පොටෑසියම් ෆොස්ෆේට් වගේ පළමු කාණ්ඩේ ලිතියම් මැරෙන්න කිසිම ෆොස්ෆේටයකුත් තාප වියෝජනය වෙන්නේ නැහැ. හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ පළමු කාණ්ඩේ කිසිදු හයිඩ්‍රොක්සයිඩයක් ලිතියම් හැරෙන්න තාප වියෝජනය වෙන්නේ නැහැ. එතකොට මොනවද තාප වියෝජනය වෙන්නේ? තාප වියෝජනය වෙන දේවල් ගැන කතා කරොත් පළමු කාණ්ඩේ ලිතියම් මැරෙන්න අනෙත් කිසිදු කාබනේටයක් තාප වියෝජනය වුණේ නැති වුණාට ලිතියම් තාප වියෝජනය වෙනවා වෙලා අර දෙවනි කාණ්ඩේ කාබනේට වගේ හැසිරෙනවා. දෙවනි කාණ්ඩේ මැග්නීසියම් උදාහරණයට ගත්තොත් මෙයා තාප වියෝජනය වෙලා හදන්නේ ඔක්සයිඩය ධන කාබන් ඩයොක්සයිඩය. හොඳට මතක තියාගන්න. එහෙමනම් කාබනේටයක් තාප වියෝජනය වුණොත් දෙවන කාණ්ඩේ කාබනේටයක් තාප වියෝජනය වුණොත් එයා ලබා දෙන්නේ ඔක්සයිඩය සහ කාබන් ඩයොක්සයිඩ්. දෙවනි කාණ්ඩේ කාබනේට සහ ලිතිය තාප වියෝජනය ලබා දෙන්නේ ඔක්සයිඩය සහ කාබන් ඩයොක්සයිඩ්. එතකොට ඔය තියෙන්නේ කාබනේට වල තාප වියෝජනයනේ. හයිඩ්‍රොක්සයිඩ් වල තාප වියෝජනයට ආවොත් හයිඩ්‍රොක්සයිඩ් වල තාප වියෝජනයේදීත් මම මේක මකන්නම් නැත්නම් අපහැදිලි වෙන නිසා ඔන්න කාබනේට වල තාප වියෝජනය අපි කතා කරා. ඊළඟට මම ගත්තොත් ෆොස්ෆේට වල තාප වියෝජනය අපි කිව්වා සෝඩියම් ෆොස්ෆේට් වගේ පළවන කාණ්ඩේ ලිතියම් මැරෙන්න අනෙකුත් කිසිදු ෆොස්ෆේටයක් තාප වියෝජනය වෙන්නේ නැත කියලා. ඒ වගේමයි දෙවන කාණ්ඩේ ෆොස්ෆේට වලත් තාප වියෝජනයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ලිතියම්ගේ ෆොස්ෆේටේ තාප වියෝජනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරන්න આવොත් හයිඩ්‍රොක්සයිඩ් ගැන. අතිශය වැදගත්. මොකද අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, රුබීඩියම් සීසියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් තාප වියෝජනය වෙන්නේ නැහැ කියලා අපි දැන් කිව්වා. එහෙමනම් දෙවන කාණ්ඩේ කට්ටිය ගත්තොත් එයාලා මොනව කරයිද? දෙවනි කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩ් නම් තාප වියෝජනය වෙනවා වෙලා එයා හදනවා මැග්නීසියම් ඔක්සයිඩ් සහ ජලය. ඒ වගේමයි මං ගත්තොත් බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් එයා හදනවා බෙරිලියම් ඔක්සයිඩ් එක්ක ජලය. මං ගත්තොත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එයා හදනවා කැල්සියම් ඔක්සයිඩ් එක්ක ජලය. දෙවනි කාණ්ඩේ වගේ වැඩ කරන අපි ගාව ඉන්න හාදයා ලිතියම්ගේ හයිඩ්‍රොක්සයිඩය ගත්තත් එයත් වැඩ කරනවා කවුරු වගේද?
දෙවන කාණ්ඩය වගේ එයත් හදන්නේ ලිතියම්ගේ ඔක්සයිඩය සහ ජලය. එහෙමනම් අපිට පේනවා පළවෙනි කාණ්ඩේ ලිතියම් මැරෙන්න අනෙකුත් සියලුම හයිඩ්‍රොක්සයිඩ්, පළවෙනි කාණ්ඩේ ලිතියම් මැරෙන්න අනෙකුත් සියලුම කාබනේට. හැබැයි පළවෙනි කාණ්ඩේ සියලුම පොස්පේට තාප වියෝජනය වුණේ නැහැ. දෙවනි කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩයි ලිතියම්ගේ හයිඩ්‍රොක්සයිඩයි ඔක්සයිඩය සහ ජලය හැදුවා. දෙවනි කාණ්ඩේ කාබනේටයි ලිතියම්ගේ කාබනේටයි ඔක්සයිඩය සහ කාබන් ඩයොක්සයිඩ හැදුවා. දැනට අපි මේ ටික දන්නවා. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා බයිකාබනේට වල තාප වියෝජනය පිළිබඳ. එහෙමනම් මම තාප වියෝජනය බයිකාබනේට වල කතා කරද්දී පළවන කාණ්ඩේ බයිකාබනේටත් තාප වියෝජනය වෙනවා. පළවෙනි කාණ්ඩේ බයිකාබනේට තාප වියෝජනය වුණොත් ලිතියම් හැරෙන්න ඒගොල්ලෝ හදන්නේ කාබනේටය සහ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. එතකොට මෙන්න මේ විදිහට සෝඩියම් කාබනේට් සහ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හදනවා. ඔය විදිහටමයි අපි ගන්න පොටෑසියම් බයිකාබනේට් නම් පොටෑසියම් කාබනේට් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය, රුබීඩියම් සහ සීසියම් නම් ඒගොල්ලොත් එයාලගේ කාබනේටය කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හදනවා. හැබැයි දෙවනි කාණ්ඩේ කාබනේටයක් ගත්තොත් මම මැග්නීසියම් බයිකාබනේට වගේ දෙවනි කාණ්ඩයක් කෙනෙක් ගත්තොත් එයත් මේ විදිහට කාබනේටය සහ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හදනවා. හැබැයි ඔබට හොඳට පේන්න ඕනි මෙතන හැදුනේ මැග්නීසියම්ගේ කාබනේටයනේ. එතකොට තවදුරටත් තාප වියෝජනය වෙනවා කියන්නේ මැග්නීසියම් කාබනේටුත් තාප වියෝජනය වුණානේ. ඒ නිසා මෙයා ඉතුරු වෙන්නෙත් නැහැ. මෙයා තවදුරටත් ප්‍රතික්‍රියා වෙලා හදනවා මැග්නීසියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ්. එහෙමනම් ඔබට පේන්න ඕනි මෙව්වගේ කට්ටිය දෙවනි කාණ්ඩේ බයිකාබනේට සහ ලිතියම්ගේ බයිකාබනේට මොකද වෙන්නේ? තාප වියෝජනය වුණොත් අවසානයේදී යාලා හදන්නේ ඔක්සයිඩය, කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. ඔක්සයිඩය, කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. ඔය තියෙන්නේ බයිකාබනේට වල තාප වියෝජනය. මීළඟට අපි කතා කරන්න ඕනි කොහොමද තාප වියෝජනය වෙන්නේ ඔක්සලේට වල කියලා. දැන් ඔක්සලේට වල තාප වියෝජනය ගත්තොත් සෝඩියම් ඔක්සලේට් තාප වියෝජනයෙන් හැදෙන්නේ සෝඩියම්ගේ කාබනේටය සහ කාබන් මොනොක්සයිඩ් වායු. එහෙනම් කොහේ හරි MCQ එකක් දුන්නොත් පළමු කාණ්ඩයේ ඔක්සලේට පළමු කාණ්ඩයේ බොහෝ ඔක්සලේට තාප වියෝජනයෙන් කාබනේටය සහ කාබන් මොනොක්සයිඩ් වායුව මුක්ත කරයි කියලා හරි. එහෙමත් නැත්නම් කොහේ හරි අහුවොත් කාබන් මොනොක්සයිඩ් වායුව නිපදවා ගත හැකි ආකාරයක් කියලා ඕනෑම ඔක්සලේටයක් තාප වියෝජනය කරොත් ළමයි ඔයාලට කාබන් මොනොක්සයිඩ් හදාගන්න පුළුවන්. එකම ප්‍රශ්නය විවිධ විදිහට අහන්න පුළුවන්. කාබන් මොනොක්සයිඩ් හදාගන්න විදිහක් විදිහට අහන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔක්සලේට වල තාප වියෝජනයක් විදිහට අහන්නත් පුළුවන්. එතකොට ඔය තියෙන පළවෙනි කාණ්ඩයේ ඔක්සලේටනේ. මම ගත්තොත් දෙවෙනි කාණ්ඩයේ ඔක්සලේටයක් ඒගොල්ලෝ තාප වියෝජනය වුණත් හදනවා මැග්නීසියම්ගේ කාබනේටය සහ කාබන් මොනොක්සයිඩ්. දැන් මැග්නීසියම් නම් කාබනේටය සහ කාබන් මොනොක්සයිඩ්. හැබැයි මේ මැග්නීසියම් කාබනේට් තවදුරටත් මැග්නීසියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත්වන නිසා අවසානයේදී දෙවනි කාණ්ඩයේ ඔක්සලේට තාප වියෝජනයේ ප්‍රතිඵල විදිහට හම්බෙන්නේ අපිට ඔක්සයිඩය, කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් කියන වායුන් දෙකේම මිශ්‍රණයක්. එහෙනම් දෙවනි කාණ්ඩයේ ලිතියම්ගේ ඔක්සයිඩත් තාප වියෝජනයෙන් ඔක්සයිඩය, කාබන් ඩයොක්සයිඩ් වායුව සහ කාබන් මොනොක්සයිඩ් කියන වායුන් තුන් දෙනාගේම මිශ්‍රණයක් තමයි අපිට හම්බෙන්නේ. අපිට පවිත්‍ර කාබන් මොනොක්සයිඩ් එහෙම නැත්නම් සංශුද්ධ කාබන් මොනොක්සයිඩ් හදාගන්න අවශ්‍ය නම් මේ කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර වෙලා තියෙන නිසා වඩාත් සුදුසු ක්‍රමයක් විදිහට යෝජනා කරන්න පුළුවනි. පළවෙනි කාණ්ඩේ ලිතියම් හැරෙන්න ඕනෑම මූලද්‍රව්‍යයක ඔක්සලේටයක තාප වියෝජනය බොහොම පහසු ක්‍රමයක් විදිහට. හරි. ඔය අපි කතා කළේ ඔක්සලේට වල තාප වියෝජනයනේ. අවසාන වශයෙන් අපි කතා කරනවා නයිට්‍රේට වල තාප වියෝජනය. දැන් නයිට්‍රේට වල තාප වියෝජනය ගත්තොත් එතනත් ලිතියම් වැඩ කරන්නේ දෙවෙනි කාණ්ඩේ වගේ. මේ ලිතියම් හැරෙන්න පළවෙනි කාණ්ඩේ නයිට්‍රේට තාප වියෝජනය වුණොත් ඒගොල්ලෝ හදන්නේ
නයිට්‍රජන්ගේ නයිට්‍රයිට් සෝඩියම් නයිට්‍රයිට් සහ O2 වායුව. එනම් පොටෑසියම් නයිට්‍රේට් තාප වියෝජනය වුණත් KNO2 සහ O2 වායුව හදනවා. මම දෙවනි කාණ්ඩේ නයිට්‍රේටයක් ගත්තොත් මැග්නීසියම් නයිට්‍රේට වගේ එයා තාප වියෝජනය වුණොත් නයිට්‍රයිටය හා O2 නෙවෙයි හදන්නේ. එයා හදන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් NO2 ධන O2. මේකෙන් ඔබට පේනවා පළවන කාණ්ඩේ ලිතියම් හැරෙන්න අනෙකුත් නයිට්‍රේට තාප වියෝජනය වුණොත් නයිට්‍රයිටය සහ O2 බවට පත්වෙනවා. හැබැයි දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය දෙවනි කාණ්ඩයේ නයිට්‍රයිට තාප වියෝජනය කරොත් එයාලා පත් වෙන්නේ කවුරු බවටද? ඔක්සයිඩය නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ O2 බවට. මෙයා පත් වෙනවා ඔක්සයිඩය NO2 ධන O2 බවට. එහෙමනම් මේ විදිහටමයි අපි ලිතියම්ගේ නයිට්‍රේටයක් ගත්තත් ලිතියම්ගේ නයිට්‍රේටයක් ගත්තත් එයත් ලිතියම්ගේ ඔක්සයිඩය NO2 වායුව සහ O2 වායුව බවට පත් වෙනවා. ඔබෙන් කොහේ හෝ ඇහුවොත් ඔක්සිජන් වායුව නිපදවා ගත හැකි ආකාරයක් කියලා ඔබට පහසුවෙන් කියන්න පුළුවන්. පළමු කාණ්ඩයේ හෝ දෙවන කාණ්ඩයේ නයිට්‍රේට තාප වියෝජනයෙන් O2 වායුව පිට වෙනවා. ඒ වගේමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව හදාගන්න පුළුවන් දෙවනි කාණ්ඩේ නයිට්‍රේට තාප වියෝජනයෙන්. එහෙමත් නැත්නම් ලිතියම් නයිට්‍රේට් වල තාප වියෝජනයෙන්. මෙන්න මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන හාදයාගේ පාට අතිශය වැදගත්. එයාගේ පාට වෙන්නේ දුඹුරු පාට. එහෙමනම් කොහේ හරි තිබුණොත් X නම් සංයෝගයක් තාප වියෝජනයෙන් Y නම් ඔක්සයිඩයක් සමග දුඹුරු පැහැ වායු මිශ්‍රණයක් පිට වේ කියලා. අපිට හිතන්න පුළුවන් ඔය කියන්නේ X කියන්නේ යම් නයිට්‍රේටයක දෙවනි කාණ්ඩේ නයිට්‍රේටයක තාප වියෝජනය වෙන්න පුළුවන්. එහෙමනම් දෙවනි කාණ්ඩේ නයිට්‍රේටය තාප වියෝජනය වෙලා ඔක්සයිඩය සහ NO2 කියන දුඹුරු පාට වායුව හැදුනා වෙන්න පුළුවන් කියලා ඔබට තර්ක කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හොඳයි. අපි තාප වියෝජනය සම්පූර්ණයෙන්ම වගේ කතා කළා. ඊළඟට මේ වීඩියෝවෙන් අපි කතා කරන්න ඕනේ ජල ද්‍රාව්‍යතාවය පිළිබඳව. සාපේක්ෂව ජල ද්‍රාව්‍යතාවය පිළිබඳව කතා කළොත් ඔබගේ නව විෂය නිර්දේශයේ තියෙන විදිහට අර ජල ද්‍රාව්‍යතාවයේ සුළු වෙනස් වීම සමහරක් පෙරදී අපි සම්පූර්ණයෙන්ම ජල ද්‍රාව්‍ය කියපු සමහර සංයෝග මද වශයෙන් ද්‍රාව්‍ය සංයෝග විදිහට අරන් තියෙනවා. ඒ වගේ තමත් සුළු වෙනස්කම් තියෙනවා. ඒ නිසා මේ වීඩියෝවෙන් මම මුලින්ම ඉල්ලා සිටිනවා ජල ද්‍රාව්‍යතාවය පිළිබඳව පැහැදිලිව ඔබගේ සම්පත් පොත පාවිච්චි කරලා එහි වගුව නිරීක්ෂණය කරන්න කියලා. එතකොට මම පොදුවේ උගන්වන්න ගත්තොත් මම මෙතෙන්දි කතා කරන්න ඕනි ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්, ෆ්ලෝරයිඩ්, හයිඩ්‍රයිඩ්, නයිට්‍රයිඩ්, ඔක්සයිඩ්, පෙරොක්සයිඩ්, බයිකාබනේට්, නයිට්‍රේට්, නයිට්‍රයිට්. මේ තියෙන එක කාණ්ඩයක්. ඊළඟට අපි ගත්තොත් කාබනේට, ෆොස්ෆේට. ඊළඟට තවත් විදිහකට ගත්තොත් සල්ෆේට, ක්‍රෝමේට, සල්ෆයිට්. ඊළඟට හයිඩ්‍රොක්සයිඩ්. අවසාන වශයෙන් ඔක්සලේට. අවසාන වශයෙන් ඔක්සලේට. මෙන්න මේ අයනවල ජල ද්‍රාව්‍යතාවය දැනගන්න ඕනේ. එතකොට මම ජල ද්‍රාව්‍යතාවය ගැන කතා කරනකොට අපි මෙතනදී අපි කියනවා පළමු කාණ්ඩයේ ඉන්න ලිතියම් මේ ක්ලෝරින් එක්ක වුණත්, බ්‍රෝමීන් එක්ක වුණත්, අයඩීන් එක්ක වුණත්, කාබනේට් එක්ක වුණත්, ෆොස්ෆේට් එක්ක වුණත්, සල්ෆේට්, ක්‍රෝමේට් මේ ඕනිම එක්කෙනෙක් එක්ක පළමු කාණ්ඩයේ ලිතියම් හැරෙන්න අනෙකුත් සියලුම සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් කියන අනිත් සියලුම දෙනා මේ අයනත් එක්ක හදන සියලුම සංයෝග ජලයේ ද්‍රාව්‍ය වේ. එතකොට මෙහෙම කිව්වොත් පළමු කාණ්ඩයේ බොහෝ මූලද්‍රව්‍ය
සාධන බොහෝ අයනික සංයෝග සම්පූර්ණයෙන්ම ජලයේ ද්‍රාව්‍ය වේ කියලා හරි. මොකද ලිතියම්ගේ ලිතියම් කාබනේට්, ලිතියම් හයිඩ්‍රොක්සයිඩ්, ලිතියම් පොස්පේට් මෙන්න මේ සංයෝග තුන හැරෙන්න අනෙකුත් සියලුම සංයෝග සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් මේ තුන් දෙනාම ෆ්ලෝරින් එක සෝඩියම් ෆ්ලෝරයිඩ්, සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් අයඩයිඩ්, සෝඩියම් බයිකාබනේට්, සෝඩියම් නයිට්‍රේට්, සෝඩියම් කාබනේට්, සල්ෆේට්, සල්ෆයිඩ් මේ සියල්ලම ජලයේ ද්‍රාව්‍යයි. හැබැයි ලිතියම්ගේ මේ සංයෝග තුන ජලයේ ද්‍රාව්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි දන්නවා සරලව මේ සංයෝග තුන ඇරෙන්න පළමු කාණ්ඩයේ පරමාණු මේ සියලුම අයනත් එක්ක සාධන සංයෝග සම්පූර්ණයෙන් ජලයේ ද්‍රාව්‍ය වේ. හැබැයි ජල ද්‍රාව්‍යතාවයේදී ඔබ දැනගත යුතු දේ තමයි දෙවනි කාණ්ඩේ මූලද්‍රව්‍ය හැසිරෙන්නේ කොහොමද කියලා. දෙවනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වල හැසිරීම ගත්තොත් දෙවනි කාණ්ඩෙත් බොහොම පහසුයි අල්ඩයන්න එන සංයෝග. ෆ්ලෝරයිඩ්, අල්ඩයන්න, ක්ලෝරයිඩ්, අයඩයිඩ්, හයිඩ්‍රයිඩ්, නයිට්‍රයිඩ්, ඔක්සයිඩ්, පෙරොක්සයිඩ් මේ සියල්ලම ජලයේ ද්‍රාව්‍ය වෙනවා. එහෙනම් මොනවද? ක්ලෝරයිඩ්, ෆ්ලෝරයිඩ්, ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්, ඔක්සයිඩ්, නයිට්‍රයිඩ් ඒ වගේම ඊට අමතරව බයිකාබනේට්, නයිට්‍රේට්, නයිට්‍රයිඩ්. මම ගත්තොත් බෙරලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම් මේ සියල්ලම හදන ෆ්ලෝරයිඩ්, ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්, ඔක්සයිඩ්, නයිට්‍රයිඩ්, හයිඩ්‍රයිඩ්, බයිකාබනේට, නයිට්‍රේට, නයිට්‍රයිඩ් අයිඩයන්නට අමතරව බයිකාබනේට, නයිට්‍රේට, නයිට්‍රයිඩ් මේ කියන සියලුම සංයෝග සම්පූර්ණයෙන්ම ජලයේ ද්‍රාව්‍ය වෙනවා. ඔබ නැවත නැවතත් මේක මතකයෙන් කියන්න උත්සාහ කරන්න. එතකොට ජල ද්‍රාව්‍යතාවය බොහොම පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. මොනවද? ෆ්ලෝරයිඩ්, ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්, හයිඩ්‍රයිඩ්, ඔක්සයිඩ්, පෙරොක්සයිඩ්, නයිට්‍රයිඩ් ඊට අමතරව බයිකාබනේට, නයිට්‍රේට, නයිට්‍රයිඩ්. ඊළඟට කාබනේට හා පොස්පේට මේගොල්ලොත් එක්ක හදන සංයෝග. බෙරලියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට්, කැල්සියම් කාබනේට් විදිහට. එහෙමත් නැත්නම් බෙරලියම් පොස්පේට්, කැල්සියම් පොස්පේට්, ස්ට්‍රොන්ටියම් පොස්පේට් විදිහට. මේ හදන කිසිදු කාබනේටයක් හෝ කිසිදු පොස්පේටයක් ජලයේ දිය වෙන්නේ නැහැ. එහෙනම් අපි දන්නවා මේ ඉන්නේ සම්පූර්ණයෙන්ම ජලයේ දිය වෙන කට්ටිය. කාබනේට හා පොස්පේට කියන්නේ දෙවනි කාණ්ඩේ කිසිදු සංයෝගයක් බෙරලියම්වත්, කැල්සියම්වත්, මැග්නීසියම්වත්, ස්ට්‍රොන්ටියම්වත්, බේරියම්වත් ජලයේ දිය වෙන්නේ නැති කට්ටිය. ඊළඟට මම පොදුවේ කියන්නම්. නමුත් ඔබගේ සම්පත්පතට අනුව සමහරක් සුළු සුළු වෙනස් වීම් වෙන්න පුළුවන්. සල්ෆේට, ක්‍රෝමේට හා සල්ෆයිට ගත්තොත් එයාලගේ බෙරලියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට්, කැල්සියම් සල්ෆේට්, ස්ට්‍රොන්ටියම් සල්ෆේට්, බේරියම් සල්ෆේට් මේගොල්ලන්ගේ පොදුවේ ගත්තොත් මෙන්න මේ උඩ ඉන්න දෙන්නා ජලයේ ද්‍රාව්‍යයි. කැල්සියම් සල්ෆේට් කියන එක්කෙනා මද වශයෙන් ද්‍රාව්‍යයි. අපිට මේ යට ඉන්න දෙන්නා අද්‍රාව්‍යයි කියලා ගන්න පුළුවන්. එහෙමනම් අපිට පේනවා සල්ෆේට, ක්‍රෝමේට, සල්ෆයිට වගේ සංයෝගවල උඩ ඉන්න සංයෝග දෙක ජලයේ ද්‍රාව්‍යයි, මැද එක්කෙනා මද වශයෙන් ද්‍රාව්‍යයි, අවසාන දෙන්න කාණ්ඩේ අද්‍රාව්‍යයි. නමුත් ඔබගේ නිර්දේශයට අනුව සුළු සුළු වෙනස් වීම් ස්ට්‍රොන්ටියම් සල්ෆේට් මද වශයෙන් ද්‍රාව්‍ය සංයෝගයක් විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. අන්න ඒ වගේ සුළු වෙනස් වීම් තියෙනවා. ඒතකොට ඔබ මේ වගේ සටහනක් ගහ ගන්නකොට අදාළ පොතෙන් බලලා ඒ සුළු වෙනස් වීම් හදාගන්න කියලා ඉල්ලනවා. නමුත් පොදුවේ ගත්තොත් ඔබ ප්‍රශ්නයකදී ඔබට එන්නේ x නම් සංයෝගය ද්‍රාව්‍ය වේ. x නම් සංයෝගය අද්‍රාව්‍ය සංයෝගයක් වේ. එතකොට ඔබට හිතන්න පුළුවනි අද්‍රාව්‍ය සංයෝගයක් කිව්වහම ස්ට්‍රොන්ටියම් සල්ෆේට් වෙන්නත් පුළුවන්, බේරියම් සල්ෆේට් වෙන්නත් පුළුවන්. ඒ වගේමයි මද වශයෙන් ද්‍රාව්‍ය කියලා දීලා තිබ්බත් සමහර අවස්ථාවලදී කැල්සියම් සල්ෆේට් අද්‍රාව්‍ය සංයෝගයක් වෙන්න පුළුවන්. එතකොට ඒක අද්‍රාව්‍ය සංයෝගයක් විදිහට අපිට පේන්න පුළුවන්. ඒ නිසා අපිට පොදුවේ තර්ක කරන්න පුළුවන් පළමු දෙක ද්‍රාව්‍යයි, මැද එක මද වශයෙන්, අවසාන දෙක අද්‍රාව්‍යයි කියලා. එතකොට මේ තියෙන්නේ ඊට අදාළ සටහන. හයිඩ්‍රොක්සයිඩ් ඕකේ අනිත් පැත්ත. හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් බෙරලියම් හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්, ස්ට්‍රොන්ටියම් විදිහටනේ යන්නේ. එතකොට හයිඩ්‍රොක්සයිඩ් වල නම් පළවෙනි දෙන්න ජලයේ දිය වෙන්නේ නැහැ.
කැල්සියම් ආයෙත් මද වශයෙන්. අවසාන හයිඩ්‍රොක්සයිඩ් දෙක ජලයේ දිය වෙනවා. එහෙනම් මේ සල්ෆේට සල්ෆයිට ක්‍රෝමේට වල අනිත් පැත්ත එහෙම නැත්නම් මේකේ උඩු යටි කුරු වෙලා තමයි හයිඩ්‍රොක්සයිඩ් වැඩ කරන්නේ. ඔබට පේන්න පුළුවන්. මේ වගේ රටාවක් හඳුනාගත්තාම බොහොම පහසුවෙන් මේක මතක තියාගන්න පුළුවන්. එතකොට බෙරිලියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට් ද්‍රව්‍යයි, කැල්සියම් සල්ෆේට් මද වශයෙන්, ස්ට්‍රොන්ටියම් බේරියම් මද ද්‍රව්‍යයි. ඒකේ අනිත් පැත්ත. එහෙම නැත්නම් පළවෙනි දෙන්න දිය වෙන්නේ නැහැ. මැද එක්කේ නම් මද වශයෙන්, අවසාන දෙන්න දිය වෙනවා මොනවද? හයිඩ්‍රොක්සයිඩ්. ඊළඟට ඔක්සලේට වල ගත්තොත් මැග්නීසියම් ඔක්සලේට මද වශයෙන් උත් කැල්සියම් ස්ට්‍රොන්ටියම් සහ බේරියම් අතරින් බේරියම් පමණක් වෙනස් වෙනවා. කැල්සියම් සහ ස්ට්‍රොන්ටියම් නැවතත් ද්‍රව්‍ය සංයෝග බවට පත් වෙනවා. ඒතර ඔය විදිහට අපිට පුළුවනි ජල ද්‍රව්‍යතාවය වර්ගීකරණය කරන්න. දැන් අපි S ගුණයේ මූල ද්‍රව්‍ය වල තාප වියෝජනය කතා කළා. S ගුණයේ මූල ද්‍රව්‍ය වල ජල ද්‍රව්‍යතාවය සරලව කතා කළා. ඊළඟට අපි කතා කරන්න යන්නේ S ගුණයේ මූල ද්‍රව්‍ය හඳුනා ගැනීම සිද්ධ කරන්නේ කොහොමද කියලා. ඒතර S ගුණයේ මූල ද්‍රව්‍ය හඳුනා ගැනීම සිද්ධ කරන්නේ පහන් සිලු පරීක්ෂණය පාවිච්චි කරලා. මොකක්ද මේ පහන් සිලු පරීක්ෂණය කියන්නේ? පහන් සිලු පරීක්ෂණය කියලා කියන්නේ මම ගන්නවා ප්ලැටිනම් කූරක්. මේ විදිහ ආධාරකයකට හයි කරගත්ත ප්ලැටිනම් කූරක්. ප්ලැටිනම් කාබන් වගේ එකක් ගන්න පුළුවන්. අරගෙන මම මෙයාව මුලින්ම බන්සන් දැල්ලකට අල්ලලා හොඳින් රත් කරගන්නවා. ඇයි මේ රත් කර ගැනීම සිද්ධ කරන්නේ? මෙයාගේ මොනවා හෝ වෙනත් සංයෝගයක් ගෑවිලා තිබ්බොත් ඒ සංයෝගය ඉවත් කරගන්න. ඊට පස්සේ මම මේ පහන් සිරු පරීක්ෂණයට අදාළව ඒ ලෝහයට අදාළ ලවණ ද්‍රාවණයක් ගිල්වනවා. මේ ප්ලැටිනම් කූර අදාළ ලවණ ද්‍රාවණයක ගිල්වලා ඊට පස්සේ මම මොකද කරන්නේ? ඒක එළියට අරගෙන නැවතත් මේ විදිහේ බන්සන් දැල්ලකට අල්ලලා බලනවා මොන වගේ පාටක් ලබා දෙනවද කියලා. එතකොට S ගුණයේ මූලද්‍රව්‍ය විවිධ වර්ණ ලබා දෙනවා මෙන්න මේ පහන් සිරු පරීක්ෂණයට. ඒ වර්ණ අනුව අපිට පුළුවන් මේ S ගුණයේ මූලද්‍රව්‍ය වර්ගීකරණය සිද්ධ කරගන්න. එහෙමනම් මේ විදිහේ ප්ලැටිනම් කූරක් ගත්තා, සාන්ද්‍රේත් Cl වල ගිල්ලුවා, බන්සන් දැල්ලකට අල්ලලා හොඳින් රත් කරගත්තා. ඊට පස්සේ ලවණ ද්‍රාවණයේ ගිල්ලුවා, අදාළ ලවණ ද්‍රාවණේ නැවතත් බන්සන් දැල්ලට ඇල්ලුවා. එතකොට අපිට හම් වෙන වර්ණය අනුව අපි මේ මූලද්‍රව්‍ය වෙන් කර ගැනීම සිද්ධ කරනවා. එතකොට ලිතියම් තද රතු පාටක් ලබා දෙනවා. සෝඩියම් කහ පාටක්, පොටෑසියම් දම් පාටක්, එහෙම නැත්නම් ලිලැක් වර්ණය, රුබීඩියම් ක්‍රිම්සන් රතු, සහ සීසියම් අපි කියනවා අහස් නිල් පාට ලබා දෙනවා කියලා. තලානි අහස් නිල් වර්ණය. ඊළඟට බෙරිලියම් සහ මැග්නීසියම් පහන් සිලු පරීක්ෂාවට පිළිතුරු ලබා දෙන්නේ නැත. කැල්සියම් ගඩොල් රතු පාටක්, ස්ට්‍රොන්ටියම් සමාන රුබීඩියම් රතු දම් පාට, ක්‍රිම්සන් රතු, ස්ට්‍රොන්ටියම් මෙයා රතු දම් පාටක් ලබා දෙන්නේ රුබීඩියම්. ස්ට්‍රොන්ටියම් ක්‍රිම්සන් රතු. ඒ වගේමයි බේරියම් ඇපල් කොළ පාටක් ලබා දෙනවා. ඇපල් කොළ පාටක්. එතකොට මෙන්න මේ වර්ණ වලින් අපිට හඳුනා ගැනීම කරන්න පුළුවන්. එතකොට ඇයි බෙරිලියම් සහ මැග්නීසියම් විශේෂ වර්ණයක් ලබා නොදෙන්නේ? මේ සියලු වර්ණ ඇති වෙන්නේ ඒගොල්ලෝ අපේ දෘශ්‍ය කලාපයට අදාළව විකිරණ විමෝචනය කරොත්නේ. ඔබ හයිඩ්‍රජන් වර්ණාවලීදී වගේ ඉගෙන ගන්නවානේ දෘශ්‍ය කලාපය ගැන. මෙන්න මේ බෙරිලියම් සහ මැග්නීසියම් මේ පහන් සිලු පරීක්ෂණයේදී ලබා දෙන විකිරණ දෘශ්‍ය කලාපයෙන් නොවීම තමයි එයාලා විශේෂ වර්ණයක් ලබා නොදෙන්න හේතුව. හරි. අපි දැන් පහන් සිලු පරීක්ෂණය ගැන කතා කළා. එතකොට මේ වගේ මූලද්‍රව්‍ය, මේ වගේ ජල ද්‍රව්‍යතාවය, මේ වගේ තාප වියෝජනය වගේ දේවල් පරීක්ෂණ ආධාරයෙන් ඔබට පුළුවන් වෙන්න ඕනි මේ සංයෝග වෙන් කර ගැනීම සිද්ධ කරන්න. මගේ ඊළඟ වීඩියෝවේ ඔබට පෙන්වන්න සූදානම් කොහොමද S ගොනුවේ මූලද්‍රව්‍ය ආශ්‍රිතව ප්‍රශ්න සකස් වෙලා තියෙන්නේ කියලා. ඒ වගේමයි අපි ඊළඟට P ගොනුව පිළිබඳව කතා කරන්නත් සූදානම්. එතකොට S ගොනුවේ මූලද්‍රව්‍ය වල මෙන්න මේ මූලික ලක්ෂණ ටික ඔබ දැනගෙන ඉන්නවා නම් ඔබට ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමේ හැකියාව තියෙනවා. නිසා ඉල්ලා සිටිනවා
S ගොනුවේ මූලද්‍රව්‍ය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්නට කියලා. එහෙනම් බොහොම ස්තුතියි.